නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි, මේ කාලේ පුරාවට අපි ආයතන අනිත්‍ය භාවනාව ගැන නොයේ පරයයන්ගෙන් ඉගෙන ගන්නවා. අපිට තව බොහෝ පරයයන් සංයුත්ත නිකාය සලායතන සංයුක්තය තුළ අධ්‍යයනය කරන්න තියෙන නිසා අපි මේ දේශනාවන් කෙටියෙන් අර්ථය ඉස්මතු කරගනිමින් මේ දිනවලදී ශ්‍රවණය කරමු. ඉතින් ඔබට පුළුවන් සලායතන සංයුක්තය එහෙම නැත්නම් සංයුත්ත නිකාය 4 පොත් වහන්සේ මේ දේශනා ශ්‍රවණය කරාට පස්සේ නැවත කියවන්න. ඒ දේශනාවල මනා ගලා යෑමකින් යුක්තව අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් ලස්සනට මිහිරියට මේ ජීවිතයේ ඇත්ත කියන එක පෙන්නලා දෙනවා. මේ ඇත්ත අපි තේරුම් ගත්තාම අපේ ජීවිතයේ දුක ඇති වෙන තැන් අඳුනාගෙන ඒ දුක් අතහරින්නට අපිට පුළුවන්කම ලැබෙනවා. පින්නතුනි, අපි දුක විදිහට අඳුනා ගන්නට උත්සාහ කරන්නේ දුක් වේදනාව. නමුත් බුද්ධ ශාසනය තුල දුක් වේදනාව විතරක් නෙමෙයි දුක විදිහට පෙන්වා දෙන්නේ. දුක් වේදනාව තුල දුකක් දැනෙනවා, දුකක් අපිට විඳින්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයක් තුල සැප වේදනාව, දුක් වේදනාව, සැප දුක් රහිත වේදනාව කියන මේ සියලු වේදනාවත් දුකක් විදිහට තමයි පෙන්වන්නේ. ඇයි ඒකේ තියෙන අනිත්‍ය බව නම් වූ ලක්ෂණය නිසා. යමක් වෙනස් වෙනවා නම් ඒ දේ දුකයි. එතකොට වෙනස් වෙන දෙයක් තුල හිතින් බැඳිලා ඒක මම මගේ කියලා අවිද්‍යාවෙන් යුක්තව, තණ්හාවෙන් යුක්තව පැවැත්මක් පවත්වද්දී ඒ දේවල් වෙනස් වෙලා යද්දී පින්නතුනි ශෝක වැළපීම්, දුක් දුම්නස්, සුසුම් හෙලීම් කියන ස්වභාවය උපදිනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි අපි ඇත්ත ඇති හැටියෙන් දැක්කහම ඒ විද්‍යාව මුල් කරගෙන, නොබැඳීම මුල් කරගෙන, තණ්හාව නූපදීම මුල් කරගෙන, එහෙම නැත්නම් තණ්හාව ඡය වෙලා යෑම මුල් කරගෙන ඒ දේවල් වෙනස් වෙලා යද්දී ඒ ඔස්සේ අපිට දුක ඇති වෙන්නේ නැහැ. අපේ ජීවිතේ දිහා අපි හැරිලා බැලුවොත් පින්නතුනි, අපේ ජීවිතේ ගෙවිලා ගියපු අතීතය ගත්තොත් අපිට අතීතය කියලා දෙයක් මතක් කරන්න පුළුවන්. නමුත් ඔබට මට අපි කාටවත් ඒ අතීතයට මේ කයින් අර කය අරගෙන යන්න බෑ. එහෙම ක්‍රමයක් නෑ. මොකද අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්, විපරිණතං, විපරිණාමයටපත් වෙච්ච දෙයක්. එතකොට ඒ අතීතය කියලා අපි සිහිපත් කරන හැම කාලයකම අපි මේ වර්තමානයේ වගේ කාලයක් ගෙවලා තියෙනවා. ඒ අතීතයේත් අපි මහන්සියලා තියෙන්නේ සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් හොයන්න. ඉතින් අපි මේ සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් හොයමින් ගියපු අපි දැන් ඇවිල්ලා ඉන්නවා දැන් මේ මොහොතට. මේ මොහොතේත් අපි සතුටින්ද කියලා ඇහුවොත් අපිට දෙන්න තියෙන අවංකවම දෙන්න තියෙන උත්තරය තමයි නැහැ. එහෙම නැත්නම් ජීවිතයේ අවිනිශ්චිත ස්වභාවය ඒ විදිහටම අපි භුක්ති විඳිනවා. එතකොට අපි එදා ඉඳලා අද වෙනකන් සතුට කියන දෙයක් හොයාගෙන ආවට, ඒ කියන්නේ පුංචිම කාලේ අපි කෑම කාලා සෙල්ලම් කරලා අපි සතුට වෙන්න උත්සාහ කරා. ඒ මතකයේ තිබ්බට බලන්න අපිට ස්ථිර සතුටක් තියෙනවද කියලා අපිට එහෙම මතක් කරන්න පුළුවන්. හැබැයි ඒ කාලේ අපි ස්ථිර සතුටක් ලැබලා ආයේ සතුට පිරෙහෙන්නේ නැති ජීවිතයක් උරුමකංකය කියපුවා නෙමෙයි. සෙල්ලම් කරද්දිත් අපිට මතකයි සමහර කාලවල දින්නහම සතුටුයි, පෙරදුනහම සමහර වෙලාවට හොරවුඩ් දුන්නා. එහෙම නැත්නම් ඔය මොනවා හරි දෙයක් කියලා අපි වේදනාවෙන් ගෙදර ආපු දවස් තියෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ අවසානයේ සතුට ලබන්න පුළුවන් කියලා අපිට දෙමව්පියෝ කියලා දුන්නට
පුතේ ડોක්ටර් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් මෙහිම හොඳට ඉගෙන ගත්තාම ශිෂ්‍යත්වයට පාස් වුණාම සතුටින් ඉන්න පුළුවන්. O level හොඳට පාස් වුණාම සතුටින් ඉන්න පුළුවන්. A level පාස් වුණාම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් කැම්පස් ළමයිකින් ඇහුවොත් එහෙම විශ්වවිද්‍යාලේ ඉන්න ළමයිකින් ඔයාලා වගේ කෙනෙක් බවට පත් වෙන්න මේ ගොඩාක් බලාපොරොත්තු තියාගත්ත පාසල් දරුවෝ ඉන්නවා. පන්ති වලට එහෙම ගිහිල්ලා ගොඩාක් වෙලා පැය ගණන් මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඒ අය ඔයාලා දිහා බලන්නේ දිව්‍ය ලෝකේ ගියපු පිරිසක් දිහා බලනවා වගේ. හැබැයි ඔයාලා අද විශ්වවිද්‍යාලේ ඉන්නේ දිව්‍ය ලෝකේ ඉන්න පිරිසක් වගේද නැත්නම් ඔබට තියෙන අසයින්මන්ට්ස් එහෙම නැත්නම් මේ ලෙක්චර්ස් ගැන ඒ පාඩම් කරන්න තියෙන දේවල් ගැන විභාග ගැන වද වෙමින්ද? ඇහුවා මේ අය කියන්නේ අපිට අර දේ සිහි වෙන්නේ. හැබැයි අපි දැන් මේ වෙලාවේ විඳින්න තියෙන දුක තමයි අපිට සිහි වෙන්නේ. එහෙනම් පින්නතුනේ අපි දවසින් දවස අපේ ජීවිතේ ඉවර වෙවි යනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙන්න තියෙන කාලේ ඉවර වෙලා යනවා. එතකොට ඉවර වෙලා යද්දී අපි සතුට තියෙන තැන නැතුව ඇත්තටම සැපේ තියෙන තැන නැතුව වෙන තැනක ගවේෂණය කරලා සැපේ නැහිතුවම දුක තුලම ඉඳලා මේ යනවද? එහෙම නැත්නම් අඩුම තරමේ මෙන්න මේකයි පාර කියලා දැනගෙන හරි ඒ ධර්ම ශ්‍රවණය ලැබලා හරි ඊට පස්සේ පුංචි උත්සාහයක් හරි ධර්මය අවබෝධ කරන්න අරගෙන මේ යනවද? ඒ තීරණේ තියෙන්නේ අපි එක එක්කෙනාගේ තුල. පින්නතුනේ අද අපි ඉගෙන ගනිමු මේ ආයතන අනිත්‍ය පරියාය ලස්සන්ට විස්තර කරලා දෙන තවත් සූත්‍රයක්. ඒ තමයි මේ සගයිහ සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා කොහොමද පෘථග්ජන කෙනා දුකසේ වාසය කරන්නේ එතනම භාග්‍යවතුන් වහන්සේ කොහොමද සතුටින් වාසය කරන්නේ කියලා. අපි ඒක ඉගෙන ගනිමු. රූපා රාමා භික්කවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා. මේ රූපය ඇහැට පේන රූපය තුල ඇලිලා රූපය තුල ඒන් සතුටු වෙමින් ඒ තමයි සාමාන්‍යයෙන් දෙවියන් මිනිසුන් වාසය කරන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? රූප විපරිණාම විරාග නිරෝධා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරಂತಿ. මේ රූපය විපරිණාමයට පස්සේදී ඒකට ඒ කෙරෙහි තියෙන ඇල්ම අතරින්න වෙද්දී ඒවා නිරුද්ධ වෙලා යද්දී දුක්ඛා භික්ඛවේ දුකසේ තමයි දේව මනුස්සා විහරಂತಿ. හේතුව මොකද්ද? දෙවියන් මිනිසුන් රූපාරාමා රූපයට ඇලිලා රූප රතා මේ රූපයේ තුල රූපෙන් සතුටු වෙමින් රූපයට ඇලිලා රූපයෙන් සතුටු වෙමින් වාසය කරන්නේ. රූපයෙන් විතරක් නෙමෙයි සද්දාරාමා සද්ද රතා සද්ද සම්මුදිතා. ඒ ශබ්දයේ තුල ශබ්දයට ඇලිලා ශබ්දයෙන් සතුටු වෙමින් වාසය කරන්නේ. ගන්ධ සුවඳ තුල ගන්ධ සුවඳට ඇලිලා ගන්ධ සුවඳින් සතුටු වෙමින් වාසය කරන්නේ. රසය තුල රසයට ඇලිලා රසයෙන් සතුටු වෙමින් වාසය කරන්නේ. පහස තුල පහසට ඇලිලා පහසෙන් සතුටු වෙමින් වාසය කරන්නේ. අරමුණු හිතට එන අරමුණු තුල අරමුණු වලට ඇලිලා ඒවයින් සතුටු වෙමින් තමයි වාසය කරන්නේ. නමුත් ඒ අරමුණු විපරිණාම විරාග නිරෝධ ධම්මා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරಂತಿ. ඒ අරමුණු විපරිණාමයට පත් වෙද්දී වෙනස් වෙලා යද්දී කෙරිය ඇල්ම අතාරින්න වෙද්දී ඇල්ම නිරුද්ධ කරන්න වෙද්දී දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරಂತಿ. දුකසේ තමයි දෙවියන් මිනිසුන් වාසය කරන්නේ. ඒක ඇත්තනේ. අද අපි යම් දුකක් විඳිනවා නම් පින්නතනේ ඒ අපි කැමැති බලාපොරොත්තු විදිහට අපේ හිත සතුටක වෙමින් විදිහට තියෙන්නේ නැති රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසක්, පහසක්, අරමුණක් මුල් කරගෙන. ඔබ බලන්න ඔබට කවුරු හරි බැන්නහම මේ ඔබට කේන්ති යනවා. හැබැයි ඔබ කවමදාකවත් කේන්ති අරන් තියනවාද ඔබට මේ ඔබ කෙරෙහි විශ්වාසයෙන් ඔබට ප්‍රශංසා කරද්දි මේ මට ප්‍රශංසා කරන ඇයි මට ප්‍රශංසා කරන්නේ අනිත් අයත් බලාගෙන හිටියා මට ප්‍රශංසා කරද්දි ඒක හරි නෑනේ. එහෙම කවදාවත් කේන්ති ගන්නෑ. කේන්ති එන්නේ අපි අකමැති දෙයක් වෙද්දී. එතකොට අපේ හිත ඇලිලා තියෙද්දී ඒ දේවල් වෙනස් වෙලා යද්දී දුකසේ තමයි වාසය කරන්නේ. ඒ දෙවියන් මිනිස්සු ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තථාගතෝච කෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ රූපානං සමුදයංච අත්තගමංච ආසාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා
න රූප රාමෝ න රූප රතෝ න රූප සම්මුදිතෝ රූප විපරිණාම විරාග නිරෝධා සුඛා භික්ඛවේ තථාගතෝ විහෙරති. තථාගතයන් වහන්සේ ගැන පෙන්වනා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපේ හට ගැනීමත් නැතිවීමත් දැනගෙන ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් දැනගෙන ඒක නිසා උපදින සතුට උපදින ස්වභාවය ඒ වගේ මෙහි ආදීනවේ ඒ කෙරෙහි චන්දරාගයේ දුරවීම දැනගෙන රූප කෙරෙහි රූපේ තුල වාසය කරන්නේ න රූප රාමෝ න රූප රතෝ න රූප සම්මුදිතෝ රූපයට ඇලිලා වාසය කරන්නේත් නැහැ රූපයෙන් සතුටු වෙමින් වාසය කරන්නේත් නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? රූප විපරිණාම විරාග නිරෝධා සුඛා භික්ඛවේ තථාගතෝ විහෙරති. එතකොට රූපය වෙනස් වෙලා යද්දී විපරිණාමයටපත් වෙද්දී නොඇලීම කියන ස්වභාවය උපද්දන්න වෙද්දී ඒ කෙරෙහි ඇල්ම නිරුද්ධ කරන්න වෙද්දී සුඛා භික්ඛවේ තථාගතෝ විහෙරති. තථාගතයන් වහන්සේ සැපසේ වාසය කරනවා. මොකද ඒක රූපේ තියෙන පොදු ලක්ෂණය තමයි විපරිණාම විරාග නිරෝධ ධම්මා. ඒ රූපේ වෙනස් වෙලා යද්දී ඒකේ රාගය පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒව නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. නොඇලීම නිරුද්ධ වීම කියන ලක්ෂණයන්ගෙන් ඒ රූපය යුක්තයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා රූපේ විතරක් නෙමේ ශබ්දේ ගන්ධ සුවඳ රස පහස අරමුණු. එතකොට මේ අරමුණු ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මනසට අරමුණු වන දෙයට ඇලිලා ඉන්නේ නැහැ. මනසට අරමුණු වන දෙයින් සතුටු වෙන්නේ නැහැ. මනසට අරමුණු වන දෙයින් සතුටු වෙන්නේ නැහැ. මනසට අරමුණු වන දේ වෙනස් වීමෙන් ඒ කෙරෙහි ඇති ඇල්ම දුරු වීමෙන් ඇල්ම නිරුද්ධ වීමෙන් පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ සතුටින් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන සතුටින් වාසය කරනවා. ඒතකොට භාග්‍යවතුන් වහන්සේට ඒක දුකක් වෙන්නේ නැහැ. දෙයක් වෙනස් වෙලා යද්දී ඒ දේ නිසා දුක හටගන්න අපිට දුක හටගත්තට අපිට දුක හටගන්න හේතුව අපි ඒකට ඇලිලා වාසය කරන එක තුල ඒයින් සතුටු වෙමින් වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ ගෙරෙහි තියෙන එහි ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි දැකලා හට ගැනීමත් නැතිවීමත් දැකලා ඒකේ ඒ දේවල් වෙනස් වෙලා යද්දී නොඇලීම නිරුද්ධ වීම කියන ස්වභාවය දකිද්දී ඒ කෙරෙහි සතුටින් වාසය කරන පින්වතුනි. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ සුවසේ වාසය කිරීමත් දෙවියන් මිනිසුන් දුකසේ වාසය කරන්නේත් මෙහෙමයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ගාථාවකින් වදාරනවා රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉට්ඨා කාන්තා මනාපාච යාව තත්තිති වුච්චති. මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියන මෙන්න මේ දේවල් තියෙනවා. එතකොට සදේව කස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා දෙවියන් සහිත ලෝකයා මේ ඉෂ්ඨකාන්ත මනාප ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු ගැන කියන්නේ මේ සැපයයි කියලා සම්මත කරන් තියෙන්නේ. යත්ත චේතෝ නිරුද්ධාන්ති තන්තේසං දුක්ඛ සම්මතං. යම් තැනක ඔය දේවල් නිරුද්ධ වෙනවා නම් ඔවුන් සම්මත කරගෙන ඉන්නේ ඒක දුකක් හැටියටයි. එතකොට මේ දේවල් නිරුද්ධ වෙලා යෑම දුකක් විදිහට හිතනවා. යම් දෙයක ආස්වාදය සැපය සොම්නසක් ඇති වෙනවා නම් ඒ දේ සැපයි කියලා හිතනවා. ඒ කියන්නේ අරමුණු ප්‍රියමනාප මිහිරි ඉෂ්ඨකාන්ත මිහිරි ප්‍රියමනාප ස්වභාවයෙන් යුක්ත අරමුණු ඒක සතුටක් කියලා හිතනවා. ඒ දේවල් නිරුද්ධ වෙලා යද්දි ඒක දුකක් කියලා හිතනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධේ නැතිවීමයි ආර්යයන් වහන්සේලා සැපේ විදිහට දකින්නේ. නමුත් මේ සියලු ලෝ සතුන් විසින් දකින්නේ ඒක විරුද්ධ දෙයක් විදිහට. එතකොට ආර්යයන් වහන්සේලා නිරුද්ධ වීම සැපේ විදිහට දකිද්දි ලෝක සත්‍යය දකින්නේ ආශාද ඇති කරන අරමුණු පැවතීම තමයි සැපේ විදිහට දකින්නේ. යම් පරේ සුඛතෝ ආහෝ තදරියා ආහෝ දුක්ඛතෝ යම් පරේ දුක්ඛතෝ ආහෝ තදරියා ආහෝ සුඛතෝ විදෝ. අනෙක් උදවිය සැප විදිහට යමක් කියනවා නම් ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ දුකක් හැටියටයි. අනෙක් උදවිය දුකක් හැටියට යමක් කියනවා නම් ආර්යයන් වහන්සේලා ඒ ගැන කියන්නේ සැපයක් හැටියටයි.
භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා අවබෝධ කරන්න දුෂ්කර වූ ධර්මයේ දකින්න අවිද්‍යාව තුල ඉන්න උදවිය ඒ ගැන මුලා වෙලා ඉන්නේ. අවිද්‍යාවෙන් වැසී ගිය යථාර්ථය නොදකින උදවියට තියෙන්නේ අඳුරු කළුවරක් විතරයි. යථාර්ථය දකින සත්පුරුෂයන්ට නම් ආලෝකයක් විවෘත වුණා වගේ. ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ සත්තු වගේ ඉන්න උදවිය චතුරාර්ය සත්‍ය ධර්මයේ ළඟ තිබුණත් අවබෝධ කරගන්නේ නැහැ. භවරාගයෙන් පෙලිපෙලී ඉන්න භවසැඩ පහරටම අනුව ඇදී යන මායාගේ තොණ්ඩුව තුල ඉන්න උදවිය විසින් නම් මේ ධර්මය අවබෝධ කරගන්න එක ලේසි දෙයක් නෙමෙයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. ඊට පස්සේ වදාරනවා යම් අමා නිවනක් දියුණු කළ ප්‍රඥාවෙන් දැක ආශ්‍රව රහිත වෙලා පිරිනිවන් පානවන ඒ අමා නිවන ගැන අවබෝධ කරගන්න සුදුසු වෙන්නේ ආර්යයන් වහන්සේලා ඇර වෙන කවරෙක්ද කියලා. එතකොට පින්නතුනි අද අපි ඉගෙන ගත්තේ සගාය සූත්‍රය. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා ආය අපි කෙටියෙන් මතක් කරගත්තොත් දෙවියන් මිනිසුන්ගේ ස්වභාවය ගැන. ඒ තමයි ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප මිහිරි ස්වභාවයෙන් යුක්ත රූප තියෙනවා, ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු තියෙනවා. එතකොට ලෝක සත්වයා ඉන්නේ රූපය තුල, රූපයෙන්ට ඇලිලා රූපයෙන් සතුටු වෙමින්. එතකොට මොකද වෙන්නේ? ඒ දේවල් වෙනස් වෙලා යද්දී එතකොට ඒ කෙරෙහි ඇල්ම අතාරින්න වෙද්දී, ඇල්ම නිරුද්ධ කරන්න වෙද්දී ලෝක සත්වයා දුකසේ වාසය කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු වෙල ආස්වාදයේ විදිහට දැකලා ආදීනවේ විදිහට දැකලා නිස්සරණේ විදිහට දැකලා එහි සමුදයයි අස්තංගමයයි දැකලා හට ගැනීමයි නැතිවීමයි දැකලා ඒ කෙරෙහි ඒ තුල වාසය කරන්නේ මේ අරමුණු තුල. ඒ වගේම ඒකේ ඒයින් සතුටු වෙන්නෙත් නැහැ. ඒ කෙරෙහි ඇලිලත් නැහැ. ඒ අරමුණු වලට ඇලිලත් නැහැ. එතකොට ඒ දේවල් වෙනස් වෙලා නොඇලි ඒ කෙරෙහි තියෙන ඇල්ම අතාරින්න ඇල්ම නිරුද්ධ කරන්න වෙද්දී තථාගතයන් වහන්සේලා සැපසේ වාසය කරනවා. එතකොට මේ ලෝකයේ මිනිස්සු වෙනස් වීම තුළ දුක විඳිද්දී තථාගතයන් වහන්සේලා පින්නතුනේ වෙනස් වීම තුළ සැපයක් විඳිනවා. ඒකට හේතුව තමයි ඇලිලා නැති බව. ඇලිලා නැත්තේ මොකක් හින්දාද? මේ දේවල් වල හට ගැනීමත් නැතිවීමත්, ඒ වගේම මේවා ආගේ ආස්වාදය, ආදීනවේ, නිස්සරණය කියන දේවල් දැකලා තියෙන හින්දා. එතකොට ඒ නිසා මේ ලෝකයේ මිනිස්සු යමකට සැපක් කියලා කියනවා නම් තථාගතයන් වහන්සේලා ඒකට වදාරන්නේ දුකක් විදිහට කියලා පෙන්නනවා. ඒ වගේම මේ ලෝකයේ මිනිස්සු යමකට දුකක් කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ මේ අල්ම අතරින්න සිද්ධ වෙන එක දුකක් කියලා කියනවා නම් තථාගතයන් වහන්සේලා ඒ ගැන පවසන්නේ සැපයක් විදිහට කියලා වදාරනවා. එතකොට බලන්න ලෝකයේ මිනිස්සු නිවනට අකමැතියි, සියල්ල නැති වෙනවා. එතකොට අපිට මුකුත් නැති වෙනවා කියලා ආත්ම දෘෂ්ටියෙන් ඒක දකින්න හින්දා. හැබැයි වෙනස් වෙලා යන දෙයට තියෙන බැඳීම නැති වෙලා ගියාම පින්නතුනේ එතන දුකක් පණවන්න දෙයක් නැහැ. එතකොට ඒ නිසා සැපසේ වාසය කරනවා කියලා තමයි තථාගතයන් වහන්සේට පෙන්වා වදාරන්නේ. එතකොට බලන්න මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය තමයි පින්නතුනි අපි මේ අනිත්‍ය විදිහට මෙනෙහි කරන්නේ. එතකොට ඒ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මෙනෙහි කරනවා කියලා කියන්නේ එහි හටගෙන නැති වෙලා යන ස්වභාවයම තමයි මෙනෙහි කරන්නේ. ඒ වගේම එහි ආස්වාදයේ විදිහට දැනගෙන එහි ආදීනවේ තමයි මේ සිහි කරන්නේ. එතකොට ආදීනවේ සිහි කරද්දී ඒ කෙරෙහි තියෙන චන්ද රාගය තුරු වෙලා යනවා. ඒ නිසා අපි ගොඩාක් සතුටු වෙන්න ඕනි මේ ඇස අනිත්‍යයි කියලා සිහි කරන්න ලැබිලා තියෙන මේ අහන්න හරි ලැබිලා තියෙන එක ගැන. කන නාසය දිව කය මනස අනිත්‍යයි කියලා අහන්න සිහි කරන්න ලැබිලා තියෙන එක ගැන. බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු අනිත්‍යයි කියලා සිහි කරන්න ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. විඥාන කායන් 6 ගැන මේ 6ක් වෙච්ච විඥානයන් ගැන සයාකාර වූ විඥානයන් ගැන අනිත්‍යයි කියලා සිහි කරන්න ලැබීම ගැන අපි සතුටු වෙන්න ඕනේ.
ස්පර්ශයන්ගේ අනිත්‍ය බව සිහි කරන්න ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. මේ විඳීම් අනිත්‍ය බව සිහි කරන්න ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. එහෙනම් පින්නතුනි මේ වෙලාවේ මිනිස්සු ඇති හිස් කතා කිය. මේ වෙලාවේ මිනිස්සු ඇති තමන්ටත් අනුන්ටත් යහපත නොවන දේ හිත. මේ වෙලාවේ මිනිස්සු ඇති පව් රැස් කර. හැබැයි මේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා පෙන්වා වදාළ භාවනාවක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන සතුටටපත් වෙලා දැන් අපි ආයතන අනිත්‍ය භාවනාව මෙනෙහි කරමු. කවුරුත් මේ පසුබිමින් ඇහෙන විදිහට හොඳට මෙනෙහි කරන්න, හිතින් පවසන්න. යම් මොහොතක හිත විසිරෙන්න පුළුවන්, නිදිමතට වැටෙන්න පුළුවන්, විතර්ක බහුල වෙන්න පුළුවන්. ඒ ගැන දුකටපත් වෙන්න එපා. නැවතත් සිහිය අරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ අනිත්‍ය මානසිකාර්ය සිද්ධ කරමු. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ,
මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම
හේතෝ නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඤ්ඤාණය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතු වීම දිවේ ඇතිවන ස්පර්ශය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි 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 මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
මනසේ ඇතිවන විඳීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. සාදු, සාදු, සාදු. සාදු, සාදු, සාදු. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ආයතන අනිත්‍ය භාවනාව අපි දැන් මෙනෙහි කරා, සිහි කරා අපේ ජීවිතේට මහා යහපතක් සිද්ධ කරගත්තා. ඉතින් අපි අපේ ජීවිතයේ ඇත්තටම දුක මොකක්ද, ඇත්තටම සැපය මොකක්ද කියලා දැනගෙන සිහි කරන්න අපි කැමති වෙන්න ඕනේ. ඉතින් මේ දැනගෙන සිහි කරද්දී පින්නතුනේ අපිට මේ දවසක් ඒවි මේ දේවල් රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස, අරමුණු මේ දේවල් විපරිණාමයටපත් වෙද්දී ඒ කෙරෙහි තියෙන ඇල්ම අතරින්න වෙද්දී, ඇල්ම නිරුද්ධ කරන්න වෙද්දී සැපසේ වාසය කරන්න පුළුවන් හිතක් උපද්ද ගන්න. මොකද ඒ දේවල් වල ස්වභාවයම තමයි වෙනස් වෙලා යන එක. ඇල්ම පවත්වන්න බැරි ස්වභාවය, ඒවා නිරුද්ධ වෙලා යන ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ යම් සැපයක් ලැබුවද, බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය යම් සැපයක් ලැබුවද, අපිටත් පුළුවන් වෙයි මේ ලෝකයේ වෙනස් වෙද්දී අනිත්‍ය අඬන තැන සිනහ මුසුමුහුණින් ජීවිතය ගත කරන්න. ඒ නිසා කවුරුත් ආයතනයන්ගේ අනිත්‍ය භාවය සිහි කරන්න නිරන්තරයෙන්ම කැමැති සිතක් උපදවා ගන්න. අද දවසේ වැඩසටහන සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නේ කඩවත ගෝණහේන පදිංචි පින්වත් රජිතා වජිරමාලී පින්වත් මහත්මිය විසින් රැස්වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව, රැකවරණය, ධර්මයේ හැසිරෙන සියලු දෙනාට සලසා දෙත්වා.
දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ධර්මයේ ශ්‍රවණය කළ පින්වත් ඔබ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රශ්මි තරු ප්‍රභා සොයුරියට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දායකත්වයේ දරූ පින්වත් රජිතා වජිරමාලි මහත්මියගේ දෙමාපියන්ටත් පවුලේ සියලු දෙනාටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ධර්මයේ ශ්‍රවණය කළ භාවනා කළ සියලු දෙනාටත් සියලු යහපත සැලසේවා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.